ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. ධර්මය අපේ ජීවිතයට එකතු කරන සැනසෙල්ල උදා කරන යහපත පිළිබඳව ඔබට විශ්වාසයක් තිබෙනවා. ඔබට ලොකු ශ්‍රද්ධාවක් තිබෙනවා ධර්මයේ Tamanගේ ජීවිතයට එකතු කරගනිමින් ජීවිතය සුවපත් කරගන්නට ඔබ කැමැත්තක් දක්වනවා. ඉතින් මේ ශ්‍රද්ධාව නිසා වෙන්න අපිට කැමැත්තක් ඇති වෙනවා. අපි මේ ඉන්න තැනින් ඉස්සරහට යන්න. මොකද මේ අපේ ජීවිතය අපි හැමදාමත් මේ දුක් විඳගෙන යන ගමනින් එතරට යන්නට අපි උත්සාහයක් පමණක් තිබිලා වැඩක් නැහැ. ඒ උත්සාහයට අපි එකතු කරන්න ඕනි දහම් දැනුම. ඒතර ඒ උත්සාහය තුළ අපි යම් දහම් කාරණාවන් පිළිබඳව සැක සහිතව අපි ඉදිරියට ගමන් කරනවා නම් ඒ තුළින් අපිට යහපතක් ළඟා කරගන්න අමාරු වෙනවා. ඒ නිසාවෙන් තමයි සැකතෙන් සියල්ලක්ම දුරු කරගෙන සම්මා දිට්ඨිය උපදවා ගන්න මේ සොඳුරු සදහම් කතිකාවත දහම් මැස්ස 15 මේ සදහම් කතිකාවත අපි ඔබ වෙත අරන් ඉන්නේ. අද දවසේත් අපි සූදානම් ඔබට නිර්මල පරම සොඳුරු දහමේ යහපත වටහා දෙන්න. ඒ වෙනුවෙන් අද දවසේදීත් අපි පින්වත් ස්වාමින් වහන්සේ ශ්‍රොතාරූප වාහිනිය මෙදරියට වැඩම කළා. ස්වාමින් වහන්සේ පළමු කොට අපි බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේ පින්වත් ස්වාමින් වහන්සේ සමගින් මේ සොඳුරු දහම් කතිකාවත ඔබ වෙත ගෙනෙන්න අද දවසේ මේ 13 වෙනි වැඩසටහන තමයි ඔබ වෙත ගෙනෙන්නේ. අද වැඩසටහනේ ප්‍රතිපර දායකත්වයෙන් එක්කරන පින්වන්ත පිරිස අපි සිහිපත් කරනවා. පින්වත් රිද්මා රන්වල මහත්මිය, ඒ වගේම පවුලේ ඥාතීන් සියලු දෙනා සහ කලන මිතුරු පිරිස. ඒ පින්වන්ත පිරිසයි අද දවසේ දායකත්වයෙන් එක්කරන්නේ මේ වැඩසටහන වෙනුවෙන්. ඉතින් පින්වන්ත ඔබටත් අපි සිහිපත් කරන්න කැමතියි. ඔබත් කැමැත්තක් දක්වනම නම් ඔබේ ජීවිතයටත් උතුම් ධර්ම දානමේ පින් රැස් කරගන්න. ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් මේ දුරකථන අංකයට ඔබට කතා කරලා 071 232 88 87ට 071 232 88 87ට කතා කරලා පින්වන්ත ඔබට අවස්ථාව තිබෙනවා වැතිබර දායකත්වයන් එක් කරන්න. එදිනේ මතක් කිරීමත් සමගින් අපි සූදානම් අද දවසේ පින්වත් ස්වාමින් වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. ඒ පින්වන්ත ඔබට ආරාධනා කරනවා හෝරාවක් රැඳෙන්න ශ්‍රද්ධාරූප වාහිනිය සමගින් ඔබේ ජීවිතය දහමින් දකින්න. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. අපි ස්වාමීන් වහන්සේ මේ පහුගිය වැඩසටහනේදී ස්වාමීන් වහන්සේ මේ අපි සඳහන් කළා මේ සූත්‍ර දේශනාවක නම සඳහන් කරලා අපි එතනින් ඉස්සරහට කතා කරේ නැහැ එතනින්. ඒ තමයි ස්වාමීන් මේ සම්මා දිට්ඨි සූත්‍රය. ඒ ස්වාමීන් මේ සම්මා දිට්ඨි සූත්‍රය පිළිබඳව බොහෝ දෙනා දන්නවත් ඇති. සමහරට ස්වාමීන් මේ නම අහපු අය ඇති මොකක්ද මේකේ විස්තර වෙන්නේ විග්‍රහ වෙන්නේ කියලා ලොකු අවබෝධයක් නැති අයත් ඇති. කොමුණත් සයන්ස් අපි හැමෝටම උපකාර පිණිස මම හිතුවා සයන්ස් අපි මේ අද දවසේ වැඩසටහන් ප්‍රවේශ වෙන්න සම්මා දිට්ඨි සූත්‍රය විග්‍රහ කරගත්තොත් බොහොම වටිනවා කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. පළමුව මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනේ, ලක්ෂාන් අපි අද මේ කතා කරන්න සූදානම් වෙන්නේ සම්මා දිට්ඨි සූත්‍රය. සම්මා දිට්ඨි සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ පළමුවෙනි පොත් වහන්සේට. එතකොට මේ මජ්ක්‍ධිම නිකාය ගැන කියනකොට ලක්ෂාන් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුක බුද්ධ වචනය රහතන් වහන්සේලා සංගායනා කරනකොට, එතකොට පළවෙනි ධර්ම සංගායනාව කළේ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝරුවන. මූලික මේ බුද්ධ වචනය නිකාය පහකට බෙදුවනේ. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය කියලා. ඒ කාලේ මේ ධර්මයේ ග්‍රන්ථවල අන්තර්ගත වෙලා තිබුණේ නැහැ. මතකයෙන් තමයි දරාගෙන ඉන්නේ. එතකොට මේ මතකයෙන් දරාගෙන ඒම පිණිස කටපාඩමින් දරා ගැනීමක් එකල තිබිලා තියෙනවා. ඒකට කියනවා බහනක පරපුර කියලා. බහනක කියලා කිව්වේ මේ සජ්ජායනා කර කර ඒක මතකේ රඳවගෙන එනවා. එහෙම ඒ උතුම් රහතන් වහන්සේලා රැකලා දීපු ඒ මතකයේ දරාගෙන ආපු ධර්මයේ තමයි මේ අපි ඉගෙන ගන්න නේ ස්වයන්ස මේ හැම දෙයක්ම පිණිස උපකාර වෙන්නේ. ඒක හරි ලක්ෂණ. එතකොට ඇත්තම ලංකා භූමියේදී මේ පළවෙනි ධර්ම සංගායනාව සිද්ධ වෙලා අවුරුදු ගානකට පස්සේ මේ ධර්මයේ ග්‍රන්ථාර උඩ උනේ. එතකොට පළවෙනි ධර්ම සංගායනාවේදී එක එක රහතන් වහන්සේලාගේ පරපුර වලට
ඒ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරපුරට මේ පොත් වහන්සේලා මතකයේ දරාගෙන යෑම බාර දුන්නා. එහෙමයි සන්නස. දීඝනිකායේ බාර දුන්නේ ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරපුරට. එහෙමයි සන්නස. ඒ නිසා ඒ ආනන්ද මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරපුරට කියනවා ලක්ෂණ දීඝ බහනක පරපුර කියලා. එහෙමයි. දීඝනිකාය තමයි මතකයේ දරාගෙන ඇවිත් එහෙමයි සන්නස. ඔය විදිහට සංයුත්ත නිකායේ දුන්න කියනවා මහා කස්සප මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරපුරට. එහෙමයි සන්නස. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරපුරට අංගුත්තර නිකාය දුන්න කියනවා. ඊළඟට මජ්ක්‍ධිම නිකාය කියන පොත් වහන්සේ ඒ මජ්ක්‍ධිම නිකායේ දේශනා බහනක පරපුරක් විදිහට දරාගෙන අවිල්ලා තින්නේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය අනුශිෂ්‍ය පරපුර. එහෙමයි සන්නස. එතකොට මේ මම ඒ කාරණේ කිව්වේ සම්මාදිට්ඨි සූත්‍රයේ දේශනා කළේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එහෙමයි සන්නස. ඒකට මේ දේශනාව සිද්ධ කරන්න උනේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉද්දි ඒ කාලේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් වැඩ හිටියේ සැවැත්නුවර ජේතවනාරාමේ. අර සාරිපුත්ත මහරහතන් වහන්සේ රැස් වෙච්ච භික්ෂුන් වහන්සේලාව ආමන්ත්‍රණය කළා. ආයුෂ්මතුනි කියලා කතා කරා. ඒ කියන්නේ මේ කාරණේ කිව යුතුයි කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේම තමයි මේ භික්ෂුන්ට තීරණය කරලා තියෙන්නේ. එහෙමයි සන්නස. ඒතර පින්න සන්නස මට මේ අහන්න හිතන මේ ප්‍රශ්නේ දැන් සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දේශනා කරන සස් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයක්ද? ඒ කියන්නේ දැන් මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විග්‍රහ කරන්නේ මේ සූත්‍රයත් එක්ක. ඇත්තෙන්ම ඒ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන බුද්ධ දේශනාවේ තියෙන්නේ දැන් අපි මම හිතන්නේ මේ සාකච්ඡාව මුල් කාලේ එහෙමයි සන්නස. ඒක කතා කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සේයතාපි භික්කවේ ජනෙත්ති. එහෙමයි සන්නස. ඒවන් සාරිපුත්තෝ. මහණෙනි මේ සාරිපුත්තයන් කියලා කියන්නේ දරුව වදන අම්මා වගේ. එහෙමයි සන්නස. ඇයි අම්මා කියලා කිව්වේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සංඝයාව සෝතාපට්ටි ඵලයේ විනේති. සෝතාපන්න ඵලයේ හික්මීම පිණිස මේ ශ්‍රාවකයන් උනන්දු කරනවා. එහෙමයි සන්නස. සෝතාපන්න ඵලය කියලා කිව්වේ ලක්ෂණ සම්මාදිට්ඨිය ඇති කරගන්න. කොහොම හරි මේ ශාසනයට ඇතුළු කරගන්න. එහෙමයි සන්නස. සාරිපුත්ත මහරහතන් වහන්සේ ලොකු උත්සාහයක් දැරලා තියෙනවා. එහෙමයි. දැන් මේ සම්මාදිට්ඨි සූත්‍රය අපිට ඉගෙන ගන්නකොට තේරෙනවා අර මහත් වූ භික්ෂු සංඝයා ආමන්ත්‍රණය කරලා ආයුෂ්මතුනි කියලා කතා කළා. එහෙමයි සන්නස. එතකොට ඒ ස්වාමීන් වහන්සේලාත් ප්‍රිය ආයුෂ්මතුන් වහන්සේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කතාවට යොමු වුණා. යොමු වුණාම සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා සම්මාදිට්ඨීති ආවුසෝ උච්චති. ආයුෂ්මතුනේ සම්මාදිට්ඨිය කියලා කාරණාවක් කියනවා. එහෙමයි. කිත්තාවතානුකෝ ආවුසෝ ආර්ය ශාවකෝ සම්මාදිට්ඨිය හොති. ආයුෂ්මතුනි කොපමණකින්ද කෙනෙකුට සම්මාදිට්ඨිය යුක්තයි කියලා කියන්නේ? එහෙමයි. දැන් මේ ප්‍රශ්නේ අහන්නෙත් සාරිපුත්ත මහරහතන් වහන්සේමයි. සම්මාදිට්ඨිය කියලා යමකට කියනවා කොපමණකින්ද ආර්ය ශ්‍රාවකයෙකුට සම්මාදිට්ඨිය තියෙනවා කියලා කියන්නේ? උජුගතාස දිට්ඨි මේ දෘෂ්ටිය ඍජු වුණා කියලා කියන්නේ කොච්චරකින්ද? ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ධර්මයේ ගැන අවිච්ඡප්පසාද කියලා කිව්වේ කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි ප්‍රසාදයකටපත් වුණා කියන්නේ කොපමණකින්ද? ආගතෝ ඉමං සද්ධම්මං මේ බුද්ධ ශාසනයට පැමිණුණා කියලා කියන්නේ කොපමණකින්ද කියලා ඇහුවා. දැන් මේක ලස්සන ප්‍රශ්නයක්නේ ලක්ෂණ. ධර්මයේ හැසිරෙන්න කැමති ධර්මයට ප්‍රිය කරන සංසාරේ බය දකින කෙනෙකුට මේ ප්‍රශ්නෙට විසඳුම දැනගත්තොත් කියලා පුදුමාකාර සතුටක් උපදිනවනේ. ඇයි සම්මාදිට්ඨියට පැමිණීම තමයි මේ සංසාර ගමනින් නිදහස් වෙන්න අපිට ආරම්භක වැඩපිළිවෙල බවට ආරම්භක පියවර බවට පත් වෙන්නේ. දහම්මැස පහළ වුණොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලක්ෂණ මහා සාගරේ වතුර බින්දු 7ක් විතරක් ඉතුරු වෙලා සම්පූර්ණ මහා සාගරේ හිඳිලා ගියා. එහෙමයි. ඒතර මහා සාගරේ මේ තියෙන මහා ජලස්කන්ධයේ හිඳිලා දැන් තියෙන වතුර බින්දු 7ක් විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි යම් කෙනෙකුට ධම්මැස පහළ වුණොත් යම් කෙනෙක් සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් මේ සංසාර ගමනේ එයා නසපු දුක අර හිඳිලා ගිය මහා සාගරේ වතුර ටික වගේ කිව්වා. එයාට ඉස්සරහට සසර ගමනේ භව 7ක් ඇතුළත විඳින්න තියෙන දුක අර උඩ මේ ඉතුරු වෙච්චි වතුර බින්දු 7 වගේ කිව්වා. එහෙනම් ලක්ෂණ ධම්මැස පහළ කරගත්තා කියලා කියන්නේ එහෙම නැත්නම් සම්මාදිට්ඨියටපත් වුණා කියලා කියන්නේ
මේ ශාසනය තුළ විශාල දෙයක් කරගත්තා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා කොපමණකින්ද සම්මාදිට්ඨිය ඇති වුණා කියලා කියන්නේ. කොපමණකින්ද දෘෂ්ටි ඍජු වුණා කියලා කියන්නේ. කොපමණකින්ද මේ ධර්මයේ තුල හොලවන්න බැරි කෙනෙක් බවට පත් වුණා කියලා කියන්නේ. කොපමණකින්ද ශාසනයට පත් වෙන්නේ. වලන්න දීපු උත්තරේ ඒ භික්ෂුන් වහන්සේලා. දූරතෝපිකෝ මයං ආවසෝ ආගච්ඡේ යාම ආයස්මතෝ සාරිපුත්තස්ස සම්තිකේ. සාරිපුත්තයන් වහන්සේ දුරක ඉඳලා වුණත් අපි ඔබ වහන්සේ ළඟට එනවා ඕකට උත්තරේ දැනගන්න. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රශ්නේ ඇහුවේ. එහෙම අසන්නස්. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා ඒකේ ප්‍රශ්නෙට උත්තරේ අපි දන්නේ නැහැ දැන්. භික්ෂුන් කියනවා අපි උත්තරේ දන්නේ නැහැ. ස්වාමීනි ඔය උත්තරේ අපිට යමෙක් කියලා දෙනවා නම් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔය උත්තරේ අපිට කියලා දෙනවා නම් දුරක ඉඳලා වුණත් යොදුන් ගානක ඉඳලා වුණත් අපි ඔබ වහන්සේ ළඟට එනවා ඕකට උත්තරය අහගන්න. එහෙමයි. ඒ නිසානේ අපි කෙරෙහි අනුකම්පාවෙන් අපගේ සාරිපුත්තයන් වහන්සේ පටිභාතු ඒතස්ස බාසිතස්ස අත්තෝ. ඔය කියපු කාරණේ අර්ථය අපට තෝරලා දෙනසේක්වා. ඒ කියන්නේ කෙනෙක් කොපමණකින්ද සම්මාදිට්ඨියටපත් වෙන්නේ කියන එක අනේ අපිට කියලා දෙන්න කිව්වා. ඉතින් ඒ වෙලාවේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ලක්ෂාන් මේ සම්මාදිට්ඨි සූත්‍රය දේශනා කරන්නේ. ආචාර්යමත් දේශනාවක්. මේ සම්මාදිට්ඨි සූත්‍රයේ සම්මාදිට්ඨිය ඇති කරගන්න උපකාර වෙන. සම්මාදිට්ඨිය ඇති කර ගැනීම පිණිස විමසිය යුතු ආකාර 16ක් මේ දේශනාව ඇතුළේ කියලා දෙනවා. එහෙමයි සන්නස්. එතකොට අපි දන්නේ නැහැ ලක්ෂාන් මේ දේශනාව මේ දේශනාව මතකෙන් දරාගෙන ආවා. ඊළඟට ග්‍රන්ථාරූඪ වුණාට පස්සේ මේ අවුරුදු ගානක් භික්ෂුන් මේ දේශනාව පරිහරණය කළා. මේ දේශනාව නිසා කෝටි සංඛ්‍යාත ශ්‍රාවක පිරිස සම්මාදිට්ඨිය ඒකාන්තයෙන් ඇති කරගන්න ඇති. එහෙමයි සන්නස. ඉතින් පින්න සන්නස මේ අපිට ඒ උතුම් කාරණාවන් 16 දැන් මේ සම්මාදිට්ඨි සූත්‍රයත් එක්ක විග්‍රහ කරගන්න ලැබෙනවා නම් මට දෙන්න සයන්ස් එකකින් එක බොහොම වටේවි කියලා අපි හිතනවා සන්නස්. අපිට මේ සාකච්ඡාව තුළින් පින්වන්ත ඔබට ඒ උතුම් කාරණාවන් දැනගන්න. මොකද මේ සම්මාදිට්ඨියට එළඹෙන සම්මාදිට්ඨිය ඇති කරගන්නට උපකාරී වන ඒ කාරණාවන් තමයි ඉතින් අපි විග්‍රහ කරන්න. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා වැඩසටහන් මුලින් ඉඳන්ම ඔබට පුළුවන්කම තියෙනවා මේ දහම්මැස 15 සුඳුරු සඳහම් කතිකාවතේ වැඩසටහන් දැන් මේ වෙද්දී YouTube ඔස්සේත් නරඹන්න අපි ඊට කඩ හදලා දීලා තියෙනවා ශ්‍රෝතා රූපවාහිනී YouTube නාලිකාවත් එක්ක. ඉතින් ඒ නිසා යම් කෙනෙක්ට මේ වැඩසටහන මුලින් ඉඳලා බලන්න බැරි වුණා නම් ඔබට අවස්ථාව තිබෙනවා අපේ YouTube නාලිකාවත් එක්ක මුලින් ඉඳන්ම වැඩසටහන් පියවරෙන් පියවර නරඹන්න. ඉතින් පින්නස් සයන්ස් මම කැමති කාරණාවන් 16 දැනගන්න එකින් එක පැහැදිලි කරගන්න සයන්ස් අපි මේ මුල් කාරණාව කියන්නකෝ සයන්ස් අවසරයි. ඔව් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා එල්ලා හිටියනේ ලක්ෂාන් අපිට මේකේ අර්ථ පහදන්න කියලා. එහෙමයි සන්නස්. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අවවාදයක් කළා. එහෙමයි. ඒ අවවාදේ බොහොම වටින එකක්. අදටත් වටිනවා සන්නස්. අදටත් වටිනවා මේ දේශනාව ඉගෙන ගන්නකොට සහ සියලු බුද්ධ දේශනා ඉගෙන ගන්නකොට මේ ත්‍රිපිටකය තුල තියෙන සියලු දේශනා ඉගෙන ගන්නකොට මේ කාරණේ වටිනවා. එහෙමයි සන්නස්. බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂුන්ට කියනවා තේන හාවුසෝ සුනාත. එහෙනම් ආයුෂ්මතුනි හොඳට අහගන්න. අවවාදය ඔන්න ඕක. එහෙමයි සර්. මොකක්ද අවවාදය? මේ දේශනාව දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ කියන්න ලැහැත් වෙනකොට මේ භික්ෂුන් මහා ගෞරවයකින්නේ ලක්ෂණ දැන් මේක අහන්න ලැහැත්ති. කිව්වනේ අපි යොදුන් ගානක් ඉඳලා වුණත් ඔබ වහන්සේ ළඟට එන්නම් කිව්වනේ. කියනවා එහෙනම් දැන් හොඳට කන යොමාගෙන අහන්න. එහෙමයි. සාදුකං මානසිකරෝත මේ කියලා දෙන ධර්මය හොඳට මෙනෙහි කරන්න. එහෙමයි. වාසිස්සාමි මම ඔබට කියලා දෙන්නම්. එහෙනම් මේ දේශනාව අපිත් ඉගෙන ගන්න ඕනේ. මේ දේශනාව කරේ ගොඩාක් ගෞරවයෙන්. මොකද මේකේ යම් පැහැදිලි කිරීමක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වතුනි කරනවා. ඒ පැහැදිලි කිරීම මේ ශාසනයේ ධර්ම සේනාධිපතින් වහන්සේ කරන ආශ්චර්යමත් පැහැදිලි කිරීමක්. ඒ පැහැදිලි කිරීම ගැන එදා බණ ඇසූ භික්ෂූන් කිව්වේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ඇහැල මලේ පාටින් බබලන මේ මුනිවරයන් වහන්සේ. ඒ උත්තමයන් වහන්සේ ඇස් දෙකෙන් දැක දැක ඒ පින් තිබ්බ භික්ෂූන් කිව්වෙත් අපි ඔබ වහන්සේ ළඟට යොදුන් ගානක් දුර ඉඳලා උනත් එන්නම් කියලා. දැන් යොදුන් ගානක් දුර ඉඳලා ඇවිල්ලා පවා ඉගෙන ගන්න වටින ඒ අසිරිමත් කාරණාව අපිට
මෙහෙම අහන්න ලැබෙනවා. එහෙමයි සන්නස. එතකොට එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ භික්ෂූන්ට කරපු අවවාදය අපි පිළිහිටියේ නැත්තම් මේ ධර්මයෙන් අර්ථයක් අපිට ගන්න බෑ. එහෙමයි. මොකද්ද අවවාදේ? හොඳට අහන්න. අහන ගමන් මේ කියලා දෙන දේ හොඳට නුවණින් මෙනෙහි කරන්න. මොන සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ එක කාරණෙන් කාරණේ තමයි ලක්ෂණ මේක ඉස්සරහට තෝරගෙන යන්නේ. එහෙමයි සන්නස. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා එහෙමයි ස්වාමීනි කියලා බොහෝම ගෞරවයෙන් දැන් මේ දේශනාවට සූදානම් වුණේ. පළවෙනි ක්‍රමේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා. යතෝකෝ ආවුසෝ ආර්ය ශාවකෝ අකුසලංච පජානාති. ආයස්මතුනි ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යන්න ලැබිච්ච කෙනා. එහෙමයි සන්නස. එතකොට අපි ගැන සතුටු වෙන්න ඕන ලක්ෂණ මේ කෝටි සංඛ්‍යාත මිනිස් ප්‍රජාවක් අතරේ මේ පෘථිවිය අපි දන්න ලෝකේ ගත්තොත් එහෙම මේ පෘථිවියේ කෝටි සංඛ්‍යාත මිනිස්සු පිරිසක් තලේ එහෙමයි සන්නස. මේ ලංකා භූමියේ උපන්න අපට බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ දැනගෙන තෙරුවන් සරණ යන්න ලැබිලා. ඒතර ආර්ය ශ්‍රාවක කියන ස්වභාවය උපදව ගන්නට අපට අවස්ථාව උදා වෙලා තියෙනවා. එහෙමයි. ඒ ආර්ය ශ්‍රාවකයා යම් කලෙක අකුසලංච පජානාති. මේවා තමයි අකුසල් කියලා දන්නවනම්. අකුසල මූලංච පජානාති. ඒ අකුසල් හටගන්න මුල් වෙන්නේ මෙන්න මෙව්වා කියලා දන්නවනම්. කුසලංච පජානාති. මේවා තමයි කුසල් කියලා දන්නවනම්. කුසල මූලංච පජානාති. මෙව්වා තමයි කුසල් හටගන්න මුල් වෙන දේ කියලා දන්නවනම්. එත්තාවතාපිකෝ ආවුසෝ ආර්ය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. ආයස්මතුනි ඔපමණකිමුත් ආර්ය ශ්‍රාවකයා සම්මාදිට්ඨියෙන් යුක්තයි. එයාගේ දෘෂ්ටිය ඍජුයි. එයාට ධර්මයේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදේ තියෙනවා. එයා මේ ධර්මයට පැමිණුණා කියලා වදාලා. එහෙමයි සන්නස. එතකොට මොනවද දැනගත්තද ලක්ෂණ? මේ තමයි අකුසල් කියලා දන්නවනම්. මේ තමයි කුසල් කියලා දන්නවනම්. මේ තමයි අකුසල් වලට මුල් වෙන දේ කියලා දන්නවනම්. මේ තමයි කුසල් වලට මුල් වෙන දේ කියලා දන්නවනම්. දැන් වර්තමානයේ ගත්තොත් ලක්ෂණ මූලික බුද්ධ දේශනාව ඇසුරු කරගෙන නෙමෙයිනේ ඇතැම්මු මේ ධර්මයේ හදාරන්න මහන්සි ගන්නෙ. එහෙමයි සන්නස. එක එක්කෙනාගේ මතිමතාන්තර. එහෙමයි. එක එක්කෙනාගේ මතිමතාන්තර ඇහුවා කියලා ඒවා ඉගෙන ගත්තා කියලා අපිට හරියටම පැහැදිලි කරගන්න ලැබෙන්නේ මේවා කුසල් මේවා කුසල් කියලා. ඒ හින්දානේ දැන් අද සමහරු මේ පින් කියන ඒවා ඕනේ නැහැ කියනවා. මහා ජරමර ගොඩක් හටගෙන තියෙන්නේ පැහැදිලිව බුද්ධ දේශනාව මුල් කරගෙන මේක ඉගෙන ගත්තේ නැති නිසා. එහෙමයි සන්නස. බුද්ධ දේශනාව මූලික කරගෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගැන ශ්‍රද්ධාවෙන් තොරව අපි මේ ජීවිතේ වාසය කළොත් එහෙම අපි බුද්ධං සරණං ගච්ඡාමි කිව්වා කියලා, ධම්මං සරණං ගච්ඡාමි කියලා කිව්වා කියලා, සංඝං සරණං ගච්ඡාමි කියලා වචනෙන් කිව්වා කියලා අපිට මේ ශාසනය පිහිටල් ලබන්න ලැබෙන්නේ නැහැ. එහෙමයි සන්නස. හැබැයි යම් කෙනෙක් තෙරුවන් ගැන හොඳ ප්‍රසාදයෙන් කුසල් අකුසල් කියන කාරණා ගැන අකුසල මූල කුසල මූල ගැන හරියට දන්නවනම් ඒ දැක්මත් ලක්ෂණ සම්මාදිට්ඨිය. එහෙමයි සන්නස. සම්මාදිට්ඨියට පත්වන්නටම තමයි ඉතින් මේ උතුම් කාරණාවන් සියල්ලක්ම අපි ඔබට පැහැදිලි කරලා දෙන්නේ විග්‍රහ කරලා දෙන්නේ. ඉතින් මේ දේපල් අපි ශ්‍රවණයෙන් පමණක් නතර වුණොත් තවත් එක් ධර්මදේශනාවක් ශ්‍රවණය කළා කියලා සතුටින් කාලය ගත කරලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. උත්සාහ කරන්න ඕනේ දහමෙන් අපේ ජීවිතේ සුපෝෂණය කරගන්නවා වගේම ධර්මයේ පුරුදු කරගන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ හැම දෙයක්ම ඔබ වෙත අරන් එන්නේ. ඉතින් පින්නත් ස්වාමීන් වහන්සේ කියපු මේ කාරණාවන් එක්ක අපි දැන් මේ කුසල් අකුසල් හඳුනා ගන්නවා කියන්නේ සයන්ස් මේ යුගයේ ඒ තරම් පහසු නැහැ. මොකද මේ සමහරවිට සයන්ස් විවිධ අපි ධර්මයේ කියා ශ්‍රවණය කරන කාරණාවන් වලින් පවා සමහරවිට අපි මේ තවදුරටත් අවුල් සහගත තත්ත්වයන්ටපත් වෙන අවස්ථා තියෙනවා. ඉතින් පින්න සයන්ස් මම කැමතියි දැන් මේ කුසල අකුසල කියන කාරණාවන් හරියට පැහැදිලි කරගන්න. සයන්ස් මේ අකුසල් කියන දේ අපි මුලින්ම මට හිතෙන්නේ අපි හොඳින් පැහැදිලි කරගත්තොත් බොහොම වටිනවා අපි කාටත් ස්වාමීන් වහන්සේ. අකුසල් ගැන බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව තුළ මේ අකුසලයේ කියන වචනය. එහෙමයි. අකුසල් කියන වචනය තෝරගන්නවා නම් ලක්ෂණ අකුසල් කියලා කියන්නේ ජීවිතයකින් දුරු කළ යුතු දේවල්. එහෙමයි. ඊළඟට මේ
ජීවිතය තුළ ඒ අකුසල් කියන ඒවා තිබුණොත් අකුසල් සහිත කෙනා දුගතිය හෙළනවා ඒ අකුසලයේ විසින්. එතකොට ජීවිතයක් තුළින් ඉවත් කරගත යුතු දේවල් ඊළඟට ජීවිතයක් පරිහානියට පත් කරන දේවල් වලට තමයි දේශනාව තුළ අකුසල් කියලා පෙන්වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අකුසල් ගැන එක තැනක දේශනා කළ ලක්ෂණ මෙහෙම. අකුසලම් භික්කවේ පජහත. මහණෙනි අකුසලයේ කියන එක දුරු කරන්න. සක්කා භික්කවේ අකුසලම් පජහිතුම්. මහණෙනි පුළුවන් අකුසල් දුරු කරන්න. බලන්න භාග්‍යවතුන් වහන්සේ ධර්ම කතාව කරපු හැටි. මහණෙනි අකුසල් දුරු කරන්න පුළුවන් මහණෙනි. මහණෙනි යම් කලක අකුසල් කියන ඒවා දුරු කරගන්න බැරි නම් මං කවදාවත් ඔබට කියන්නේ නැහැ කියනවා. අකුසලයේ දුරු කරන්න කියලා. හැබැයි අකුසලයේ දුරු කළ හැකි නිසා තමයි ශාස්ත්‍රුන් වහන්සේ අකුසල් දුරු කරන්න කියලා කිව්වේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනාවෙම වදාරනවා මහණෙනි අකුසලයේ නිසා ඔබට සැප උපදිනවා නම් අකුසල් වල යෙදීමෙන් ඔබට සැපක් උපදිනවා නම් මං කවදාවත් කියන්නේ ඔබට අකුසල් මේ දුරු කරන්න කියලා. හැබැයි මහණෙනි අකුසල් වලින් ඔබට කවදාවත් සැප උපදින්නේ නැහැ. අකුසලෙන් ඔබට දුකක්මයි උපදින්නේ. ඒ හින්දා තමයි ශාස්ත්‍රඥ වහන්සේ ඔබට කියන්නේ මේ අකුසල් දුරු කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මේ ජීවිතය කියලා කියන්නේ ලක්ෂණ අපි මේ මව් කුසකින් උපන්නාට පස්සේ යම් ක්‍රමයකින් අපි උපන්නට පස්සේ අපට පරිහරණය කරන්න ලැබෙනවා. අපි සිතක් පරිහරණය කරනවා. අපි මේ ජීවිතේ ජීවත් වෙනවා කියලා කියන්නේ මේ හිතෙන් নানা ප්‍රකාර දේ හිතනවා. ඊළඟට අපිට කතා කිරීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. මේ කට මුල් කරගෙන අපි নানা ප්‍රකාර දේ කතා කරනවා. ඊළඟට අපිට ලැබිලා තියෙනවා මේ හසුරවන්න පුළුවන් කයක්. මේ කය මුල් කරගෙන අපි নানা ප්‍රකාර දේ කරනවා. ඇත්තටම ජීවත් වෙනවා කියන එක අපිට ඔහොම සාරාංශ කරන්න පුළුවන් නේද ලක්ෂණ? එහෙමයි. ජීවත් වෙනවා කියලා කියන්නේ හිතින් හිතවිලි හිතීම, වචන කතා කිරීම, කයින් ක්‍රියා කිරීම. එහෙමයි. ඔක තමයි කරන්නේ. ඔය හිතින් හිතන හිතවිලි අතරේ තියෙනවා දුරු කළ යුතු දේ. ආන් ඒවා හිතෙන් වෙන අකුසල්. කතා කරන වචන අතරේ තියෙනවා දුරු කළ යුතු දේවල්. ඒ තමයි වචනෙන් වෙන අකුසල්. එහෙමයි. මේ කයින් කරන ක්‍රියා අතරේ තියෙනවා දුරු කළ යුතු දේවල්. අන්න ඒවා තමයි කයින් කරන අකුසල්. එතකොට මේ තුන්දර මුල් කරගෙනම ලක්ෂණ මේ අකුසලයේ කියන එක කරනවා. අපි තේරුම් ගන්න ඕන දේ තමයි අකුසලයේ කියන එකෙන් කවදාවත් අපිට සිතක් වෙන්නේ. එහෙමයි. එහෙනම් මේ අකුසල් ගැන ඉගෙන ගන්න කලින් අපි දැනගන්න ඕන මේ ඉගෙන ගන්න ඒවා මගේ ජීවිතේට සිතක් වෙන ඒවා නෙමෙයි. මේ දේවල් මේ ස්වාමීන් වහන්සේ කියලා දෙන්නේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරන්නේ ජීවිතෙන් අයින් කරගත යුතු දේවල්. එහෙමයි. ජීවිතේට දුක් උපදවන දේවල් ඊළඟට මේ සත්‍යාව දුගතිය හෙළන දේවල් කියලා දැනගන්න ඕන. ඉතින් ඔය අකුසලයේ කියන එකත් ලක්ෂණ මේ සිත කය වචනය කියන තුන්දර මුල් කරගෙනම සිද්ධ වෙනවා. එහෙම සන්නස්. ඉතින් අපි මොහොතක් පාසා සැනස ගත වෙන හැම තත්පරයකම අපි මොන හරි දෙයක් වෙනවනේ සැනස මේ සිත කය වචනය කියන තුන්දරෙන් අපි විවිධ දේවල් කරනවනේ සැනස. ඒතර සැනස අපි දැන් මේ කයින් කරන දේවල් පිළිබඳව අපි ගොඩක් දුරට ඒ කියන්නේ සමහරවිට මේ කයින් අකුසලයක් සිදු වෙනවා කියන දේ ගැන අපි ගොඩාක් හිතනවා සයන්නාස. ඒතර මේ කයින් සිදුවෙන අකුසල් කියන්නේ මොනවද සයන්නාස? අපි මට දෙන හැමෝම දැන් සයන්නාස කිව්වා වගේ අපි කරන කාරණා අතරේ මේ අකුසලයේ හඳුනාගත්තොත් අපිට පුළුවන්කම තියෙන අකුසලයෙන් මිදෙන්න. ඒතර සයන්ස මේ කයින් වෙන්න පුළුවන් අකුසල් මොනවද සහ අපි කොහොමද සයන්ස මේ දේවල් මිදෙන්නේ? කයින් කරන අකුසල්. දැන් බලන්න මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සම්මාදිට්ඨි සූත්‍රයේ මේ කුසල් අකුසල් විග්‍රහයත් කරනවා. දැන් කෙටියෙන් වදාරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා කතමම් පණාවසු අකුසලං. ආයසුතුනි මොනවද මේ අකුසල කියලා කියන්නේ? කයින් වෙන අකුසල ටික. පානාති පාතු කෝ ආවසු අකුසලං. ආයසුතුනි ප්‍රාණඝාත කිරීම අකුසලයයි. එහෙමයි. අන්න එතකොට අපි අඳුන ගන්න ඕනේ මේ දේශනාව අපට වදාරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උතුම් රහතන් වහන්සේ නමක්. එතකොට ඒ රහතන් වහන්සේ දේශනාව කරන්න කලින්ම අවවාද කළා මේක හොඳට අහන්න. අහලා මේක හොඳට නුවණින් තේරුම් ගන්න කියලා. එහෙමයි. එතකොට අපි තේරුම් ගන්න ඕන ප්‍රාණඝාතය අපේ කයින් වෙන
අපි දුරු කළ යුතු දෙයක්. ප්‍රාණඝාතය අකුසලයයි. අදින්නාදානං අකුසලං. නොදුන් දෙය ගැනීම අකුසලයයි. ඒ කිව්වේ හොරකම අකුසලයයි. කාමේසු මිච්ඡාචාරෝ අකුසලං. කාමේ වරදවා හැසිරීම අකුසලයයි. ඔන්න ඔය තුන තමයි කයින් කෙරෙන අකුසල් විදිහට දේශනාව ඇතුළේ තෝරන්නේ. එතකොට අපි කයක් පරිහරණය කරනකොට අපි හොඳ අවධානයෙන් ඉන්න ඕන. මගේ කයින් ප්‍රාණඝාත කෙරෙනවද? මගේ කයින් හොරකම් කෙරෙනවද? එහෙමයි. ඊළඟට මගේ කයින් මේ වැරදි කාම සේවනය සල්ලාලකම කරනවද කියලා. දැන් කයක් පරිහරණය කරනවා ලක්ෂණ. මිනිස්සු කය පරිහරණය කරනකොට මිනිස්සු කය සම්බන්ධයෙන් ඔය අවධානය නෑ ලක්ෂණ. එහෙමයි. කය සම්බන්ධයෙන් මනුස්සයාට තියෙන්නේ දැන් ඇත්තටම ලක්ෂණ සමාජ ක්‍රමය තුල තියෙන්නේ මේ මනුස්සයාව බාහිර රූපයෙන් මැනීමනේ. එහෙමයි සනස. නේ. බාහිරින්නේ මයින්නේ. එයාගේ සමාජ තත්ත්වය දැන් අපි හිතමු කොයිතරම් හොඳ මේ පිරිසුදු ජීවිතයක් තියෙන කෙනෙක් වුණත් අපි හිතමු එයා ඇඳගෙන ඉන්නේ ඇඳුම වැහැරිලා නම් එයා සම්බන්ධයෙන් මිනිස්සු හිතන්නේ නොවැදගත් කෙනෙක්. එහෙමයි සනස. නේ. ඒ තීරණයට ඇවිත් ඉවරයි නේ සනස. ඇවිල්ලා ඉවරයි දකින්නකොටම. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ භාග්‍යවතුන් වහන්සේ හරිම ලස්සනට විග්‍රහ කළා මේ ලෝකයේ ගැන. බුදුරජාණන් වහන්සේ වදාලා නජච්ච වසලෝ හෝති. උපතින් කවදාවත් මිනිස්සු හීන වෙන්නේ. එහෙමයි. නජච්ච හෝති බ්‍රාහ්මනෝ. උපතින් කවදාවත් උතුම් කෙනෙක් වෙන්නෙත් නැහැ. කම්මන වසලෝ හෝති. තමන් කරන කියන දෙයින් තමයි. ඒ කියන්නේ තමන්ගේ ක්‍රියාවෙන් තමයි එයා හීන කෙනෙක් වෙන්නේ. තමන්ගේ ක්‍රියාවෙන් තමයි බ්‍රාහ්මණ ඒ කිව්වේ උතුම් කෙනෙක් බවට පත් වෙන්නේ. එතකොට කයින් කෙරෙන හීන වැඩක් ලක්ෂණ ප්‍රාණඝාතය. එහෙමයි. එතකොට ප්‍රාණඝාතය කියලා කියන එක අපි හොඳට විග්‍රහ කරගන්න ඕන. මේ සත්තු කෙරෙහි දයානුකම්පාවක් නැත්තම් මේ සත්තුන්ව මරණයට දැන් අපි සත්තු කියලා ගත්තාම ওই ප්‍රාණඝාත කිව්වහම මිනිසුන්ගේ ඔළුව වල මැවෙන්නේ මේ හරක් වගේ ලොකු සත්තු මරණ එක විතරයි. නමුත් ප්‍රාණඝාතය කියලා ගත්තාම පින්වතුනි මේ පුංචි ඇඟේ වහන මදුරුවා කියන්නේත් සතෙක්. එතකොට ඒ සතා කෙරෙහි වුණත් අපේ හිතේ නැත්තම් දයානුකම්පාවක්. ඒ සතා කෙරෙහි වුණත් නැත්තම් හිතේ තෙත් බව ප්‍රාණඝාතය කියන තැනට අපේ කය වැටෙනවා. එහෙමයි. එතකොට හොඳ අවධානයෙන් ශ්‍රාවකෙක් ඉන්නවා නම් ලක්ෂණ මෙහෙම තේරුම් අරගෙන. ඒ කියන්නේ මේ සත්තු මැරීම කියලා කියන දේ මගේ කයින් වෙනවා නම් ඒක මට මහ විපත. ඒක මොකද ඒක අකුසල් ගනේ. ඒක දුරු කරන්න කියලායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. එහෙමයි. කියලා කෙනෙක් දන්නවනම්. ඊළඟට හොරකම කියලා කියන්නේ වැරදි එකක්. ඒක මගේ කයින් කරන හොඳ එකක් නෙමෙයි. ඒක දුරු කරන්න කියලායි භාග්‍යවතුන් වහන්සේ වදාළේ කියලා කෙනෙක් දන්නවනම්. ඊළඟට පින්වතුනි සල්ලාලකම. සල්ලාලකම කියලා කියන්නේ අපි මේ දේශනාව ඇතුලේ තෝරනකොට අපි කියනවා වැරදි කාම සේවනය. එහෙමයි සනස. මේ සල්ලාලකම කියලා කියන එක වර්තමාන සමාජයේ ගත්තත් ලක්ෂණ. ඒක හරි මේ හැල්ලුවට අරන් තියෙන එකක්. එහෙමයි. මේ හැල්ලුවට අරගන්න එක හේතුවක් ලක්ෂණ මාධ්‍ය ක්‍රමය. එහෙමයි. මේ මාධ්‍ය ක්‍රමයේ තුල ඔය මේ වෙන බටහිර රටවල් වලින් ගෙන්නපු නාට්‍ය ආදී පෙන්නලා එහෙමයි. ඒ දේවල් වලින් නිකන් මේ ඔළුව වලට මේ නාට්‍යයෙන් බලන ඉතින් මිනිස්සු හරි ආසාවෙන්. එහෙමයි සනස. ඒක නොදැනීම මේ ඔළුව අස්සට යනවා. නොදැනීම ඔළුව අස්සට යනවා මේ අර ඒ නාට්‍යවල පෙන්වන ජීවිතේ කමක් නැහැ. එහෙමයි සනස. දැන් ඒ වගේ සමහර විට වෙනවා ගොඩක් දුර නේ සනස. ඔව් ඒ වගේ සමහර විට තියෙනවා දැන් ඔන්න මේ හොඳ බිරිඳක් ස්වාමියෙක් විදිහට ඉන්න දෙන්නේ. එහෙමයි. අනියන් සම්බන්ධයෙන් පටන් ගන්නවා. දැන් මේ ගෑනු කෙනා ඔන්න ඔෆිස් එකේ හෝ වෙන කෙනෙක්ගේ යාළු වෙනවා. එහෙමයි. ඒ යාළු වුණාට පස්සේ ඒ නාට්‍ය තුල සම්පූර්ණයෙන් පෙන්වන්නේ ඒ අනියම් ප්‍රේම කතාව. එහෙමයි. එතකොට ඒ අනියම් ප්‍රේම කතාව මහා දුක් ගැහැට මැද ඒ දෙන්න පවත්වගෙන යන හැටි තමයි මේ නාට්‍ය තුල පෙන්වන්නේ. එහෙමයි සනස. එතකොට ඒ දෙන්නගේ ඒ අනියම් ප්‍රේම කතාවට දුක් උපදිනකොට
ඒ නාට්‍ය නරඹන අය අඬනවා. එතකොට අනියම් දී නොසුදුසු දී අනුමෝදන් වෙවි මේක බලන්නේ. එහෙමයි. දැන් මට මතකයි එක අවස්ථාවක අම්මා කෙනෙක් ඇවිල්ලා අපිත් එක්ක කතා කළා ලක්ෂණ මේ වෙන දේ මම කියන්නේ. එහෙමයි සන්නස්. ඒ මේ පොඩි මොන්ටිසෝරි යන පුතෙක් ඉන්නවා මේ එක වසරද කොහෙද පුතේ. එහෙමයි. ඉතින් මේ පුතා මේ අර මොකක් හරි ඉත්තෑවෙක් ඉන්න කාටුන් එකක්. ඒ කාටුන් එකක් තියෙනවලු ඉත්තෑවෙක් ඉන්නේ. මේ ඉත්තෑව අර වීරක්‍රියා කරන්නේ ඒ කියන්නේ ඒ ඉත්තෑව තමයි ඒ කාටුන් එකේ වීරයා. එහෙමයි සන්නස්. එයා වීරක්‍රියා කරන්නේ එයාට ඉන්න පුංචි ඉත්තෑවියක්. මේ ඉත්තෑවි ඉඹලා තමයි යනවා කියන්නේ. මේ ඉත්තෑවිට කිස් එකක් දීලා තමයි මේ ඉත්තෑව යන්නේ වීරක්‍රියා කරන්න. දැන් අර එක වසර ඉගෙන ගන්න පොඩි ළමයා මේ ඉත්තෑවගේ කාටුන් එක ආසාවෙන් බලනවා. එහෙමයි සන්නස්. දැන් මෙයා ඉස්කෝලේ විවේක කාල දුන්නාම මෙයා අර ඉත්තෑවව අනුකරණය කරනවා. එහෙමයි. ඉත්තෑව අනුකරණය කරන්න මොකද කරන්නේ? අර එයාලත් එක්ක එකට ඉගෙන ගන්න වයසේ චූටි ගෑනු ළමයි ඉන්නවනේ. එහෙමයි. මෙයා මේ ගෑනු ළමයික ඉඹලා තමයි දුවගෙන යන්නේ. ඉත්තෑව වගේ වේගෙන් යනවලු. එතකොට දැන් මෙයා බලන්නේ අර කාටුන් එක. එහෙමයි සන්නස්. එයා ඒකෙන් ගන්නවා දැන් ඒ කාටුන් එකේ ඉන්න වීර චරිත වෙන්නේ මම මේ විදියට. එයා දන්නේ නැහැ මේක නුසුදුසු එකක් කියලා. එහෙමයි. අර ඉස්කෝලේ ඉන්න මේ කියන්නේ අනිත් අය හරි වැරදි කෝණකින් ඒ කියන්නේ මේ ළමයා නිකන් නරක දේවල් බලලා මේ දේවල් කරන්නේ කියන තැනට වැටලා යම් හරි අපස්ථාවට පත් වෙලා තිබුණා. එහෙමයි සන්නස්. නම් බලන්න මේ කාටුන් එකකින් ඒ මනස ගියපු දුරනේ. එහෙමයි සන්නස්. ඒ නිසා අන්න ඒ වගේ දේවල් නිසා දැන් මම මේ පුංචි එකක් කිව්වේ මේකෙන් කරුණු කාරණා තේරුම් ගන්න. දැන් මට මතකයි ඊළඟට ලක්ෂණ ඔය අපි ඒ කාලේ මේ දැන් මීට අවුරුදු ගානකට කලින් මේ රූපවාහිනී මාධ්‍යයක ගියපු ඒත් කාටුන් එකක් ගැන මම මේ කියන්නේ. ඒ කාටුන් එකේ වීර චරිතයක් හිටියා. ඒ වීර චරිතය හැමතිස්සෙම වීරක්‍රියාව කරන්නේ. එයා පාවිච්චි කරනවා සිගරට් එකක්. ඒ වීරයාගේ හැමතිස්සෙම මේ කටේ තියෙනවා සිගරට් එක. එහෙමයි සන්නස්. ඒතර චූටි ළමයි මේක බලනවා. එතකොට ඒ චූටි ළමයා බලනකොට එයාගේ ලෝකයේ වෙනවා අර වීර චරිතේ. එහෙමයි. එයා ඒක අනුකරණය කරන්න මහන්සි ගන්නවා. එයා ඒ විදිහට ඒ කාටුන් චරිත විදිහට ඇවිදිනවා. ඒ කාටුන් චරිතේ කියන සින්දුව එයත් කියනවා. එහෙමයි. එයා එහෙම කරනකොට එයාට අඩුවක් එනවා. දැන් මේ කාටුන් චරිතේ වීරයා බවට පත් වෙන්න තව එකක් අඩුයි. මොකන්ද? සිගරට් එක. සිගරට් එක. එයා ඉක්මනට ඒකට පෙළඹෙනවා. ඒ නිසා මාධ්‍ය පරිහරණයේදී වැඩිහිටියොත් මේ ගැන උනන්දු වෙන්න ඕන. ඊළඟට වැඩිහිටියෝ විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන තමන්ගේ දරුවෝ මේ මාධ්‍ය පරිහරණයට යොමු කරද්දී. ඒක මම මේ අමතර කාරණාවක් විදිහට කිව්වේ. වැරදි කාම සේවනය, සල්ලාලකම, ස්වකීය බිරිඳ ඉක්මවා යෑම, ස්වකීය සැමියාව ඉක්මවා යෑම අකුසලයයි. ඔන්න ඔය විදිහට ලක්ෂණ අඳුනගත්තොත් මේ ප්‍රාණඝාතයයි, මේ සොරකමයි, මේ වැරදි කාම සේවනයයි. මෙව්වා අකුසල් ජීවිතෙන් බැහැර කළ යුතු දේවල් කියලා එපමණකිමුත් ඔහුට සම්මාදිට්ඨිය තියෙනවා. එහෙමයි පිනත් ස්වාමීන් වහන්සේ. ඉතින් අපි ඒ විදිහට පිනත් ස්වාමීන් වහන්සේගෙන් විග්‍රහ කරගත්තේ, පිනත් ස්වාමීන් වහන්සේගෙන් දැනගත්තේ ඉතින් මේ අපි කයින් සිදුවෙන අකුසල කර්මයන් අපි සමහරවිට නොදැන වෙන්න පුළුවන්, දැනුවත් වෙන්න පුළුවන්. ඒ කාරණාවන් මොනවද කියන කාරණාව පිළිබඳව කියන දේ පිළිබඳව ඉතින් අපිට දැන් මේ තවත් දෙආකාරයක් තියෙනවා. ඒ තමයි මේ වචනයෙන් සහ අපේ සිතින් සිදුවෙන අකුසල කර්මයන් පිළිබඳවත් අපි හොඳ අවබෝධයක් දැනගන්න ඕනේ. හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. ඉතින් පින්නස් සයන්ස් සම කැමති මේ වචනයෙන් සිදුවෙන අකුසල් පිළිබඳවත් අපි විග්‍රහ කරගත්තොත් බොහොම වටිනවා සයන්ස්. ඔව් ලක්ෂණ මේ කාරණේ ප්‍රශ්නය විමසන්න පෙර කතාව කියනකොට ලක්ෂණගෙන් කියුණා මේ දැන වෙන්න පුළුවන්, නොදැන වෙන්න පුළුවන් කියලා දෙයක්. ඉතින් ඒක කියනකොට මට කාරණාවක් මතක් වුණා. එක තැනක මේක තියෙන මිලින්ද ප්‍රශ්නේ. එහෙමයි. මිලින්ද ප්‍රශ්නේ පැණයක් අහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන්. ඇතැම්මු දැනගෙන පව් කරනවා. එහෙමයි සන්නස්. ඇතැම්මු නොදැන පව් කරනවා. ස්වාමිනී මේකෙන් බරපතල මොකද්ද කියලා ඇහුවා. එහෙමයි සන්නස්. එතකොට දැන් සාමාන්‍යයෙන් අද සමාජයේ තියෙනවනේ මතයක් නිකන් මේ ඕවා ඉතින් නොදැන කෙරිච්චනේ.
අපි දන්නේ නෑනේ එහෙමයි. කියලා එහෙම මතයක් තියෙනවා. සාධාරණීකරණය සාධාරණීකරණය කරගන්න ඕනේ. දැන් චූටි ළමයි වගේ කටයුතු කරනකොට ඇත්තටම දැන් චූටි ළමයි ගැන මම ඔය කියපු කාරණේ දැන් ඔය මම කියවනේ කාටුන් ගැන. එහෙමයි අසන්නස. එතකොට දෙමව්පිය සාමාන්‍යයෙන් හිතනවා පොඩි ළමයිනේ. දන්නේ නෑනේ. ඒ කමක් නෑ. එහෙමයි. ඒ වගේ දේවල් මේ දෙමව්පියන්ගේ හිතවල සමහරලාට තියෙනවා. නමුත් බලන්න නාගසේන මහරහතන් වහන්සේ පිළිතුර දෙනකොට නාගසේන මහරහතන් වහන්සේ වදාළේ කෙනෙක් මේ නොදැන පව් කරනවා නම් එයා වැරදි දෙකක් කිව්වා එතන තියෙන එයාගේ. පළවෙනි එක තමයි එයාට පව මේකයි අකුසලයේ මේකයි කියලා එයා දන්නේ නැහැ. එතකොට එයාගේ දෘෂ්ටිය වැරදි. එයා දන්නේ නැහැ මේව පව්. එහෙමයි. මේව අකුසල කියලා. එතකොට එයා දෘෂ්ටියමුත් අවුල්. ඊළඟට එයා කරන ක්‍රියාවත් අවුල්. දෘෂ්ටියත් අවුල් නිසා ක්‍රියාවත් අවුල් නිසා එයාගේ විපාගේ හරි බරපතලයි කිව්වා. එහෙමයි අසන්නස. එයා දෙකම මේ එයාගේ ඒ කාරණා දෙකම දුර්වලයි. එහෙමයි. හැබැයි අපි හිතමු යම් කෙනෙක් පව කියලා දැනගෙන අකුසලයි කියලා දැනගෙන ඒක කරනවා. එතකොට එයාගේ දෘෂ්ටිය හරි කිව්වා. එහෙමයි. එයා මේක පව කියලා දන්නවා. එයා මේක අකුසලයි කියලා දන්නවා. නමුත් එයා ඒක සැහැල්ලුවට අරගෙන කරනවා. එතකොට එයාට දෘෂ්ටිය හොඳ නිසා අච්චර බරපතල නෑ කිව්වා. එහෙමයි අසන්නස. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ අපි මේ කාරණා දැනගත්තට පස්සේ අපිට හොඳ හැකියාවක් ලැබෙනවා ලක්ෂණ දෘෂ්ටියත් හොඳට පිරිසුදු කරගෙන. ඒතර දෘෂ්ටිය පිරිසුදු වෙන්නේ ඒකනේ මේක කියන්නේ උජුගතාස්ස දිට්ඨි කියලා. දෘෂ්ටි ඍජු වෙනවා මේ කාරණා ඉගෙන ගත්තාම. මේ අපි එතකොට ලෝකේ ජීවත් වෙනකොට දන්නවා අපි කොහොමද කය හසුරවන්න ඕන. කය හසුරවනකොට මොනවද අපේ නොවෙන්න ඕන. දැන් බලන්න පින්වතුන්ලා දැන් දන්නවා අපි මේ ජීවිතේ ගත කරනකොට කය හසුරුවද්දී අපි නොකළ යුතු දෙයක් ප්‍රාණඝාතය, සොරකම, වැරදි කාම සේවනය. අපේ හිතට මේවට ආසා එන්න පුළුවන්. ආසා ආවට කැමැත්ත ආවට මේවා නොකළ යුතු දේවල් කියලා ඔබට දැන් දෘෂ්ටියක් තියෙනවා, දැක්මක් තියෙනවා. ඒ දැක්මට අනුව ඔබ හික්මනොත් එහෙම ඔබට මේ කය රැකගන්න අවස්ථාව තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙහි විග්‍රහ කරනවා ඒ බුද්ධ දේශනාව. එහෙමයි අසන්නස. මොනවද වචනයෙන් කරන අකුසල්? මුසාවාදෝ අකුසලං. බොරු කීම අකුසලයයි. පිසුනා වාචා අකුසලං. කේලම අකුසලයයි. පරුසා වාචා අකුසලං. පරුස වචනය අකුසලයයි. සම්පප්පලාපෝ අකුසලං. හිස් වචන දෙඩීම අකුසලයයි. එතකොට මේ කතා කරන වචන ගැන ඔය අවධානය තියෙනවනම් මේ කතා කරන වචන වලින් බොරුවක් කියවෙනවද? මේ කතා කරන වචන වලින් මේ කේලම් කියලා කිව්වෙ මොනවද පින්වතුනි? කේලම කියලා කියන්නේ අනිත් අයගේ සමගිය බිඳවනවා. සමගිය බිඳවන්න කතා කරනවා. හොඳ හිතවත් දෙන්නේ මේ බිඳෙන විදිහට අහවලා මෙහෙම කිව්වනේ කියලා එයා කියලා එතන මේ හිත අමනාපයක් බිඳීමක් හදනවා. දැන් අද සමාජය ගත්තොත් එහෙම කොච්චර පවුල් අරගල තියෙනවද? මේ පවුල් අතර අරගල හදන්න ලොකුවට හේතු වෙන්නේ මේ කේලමනේ. එතකොට ආන්න ඒ දේ අකුසලයක් බව දැනගෙන ඔහු කටයුතු කරනවා. ඊළඟට පරුස වචනේ හිත පෑරෙන විදිහට කතා කිරීම. කවදාවත් කරන්න හොඳ නැති එකක්. මේ හිත පෑරෙන විදිහට කතා කරන එක, හිතට වේදනා දෙන විදිහට කතා කරන එක කිසි කලක කරන්න පුළුවන් හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා මේ ඒ ගැනත් අපිට වැටහීමක් තියෙන්න ඕන මේක අකුසලයේ කියලා. ඊළඟ එක තමයි ලක්ෂණ මේ ජීවිතේට ගොඩාක් වටිනා ඊළඟ කාරණාව සම්පප්පලාප. සම්පප්පලාප කියලා කිව්වේ හිස් වචන. හිස් වචන කතා කිරීම. මේ සංසාර ගමනේ ලක්ෂණ කතා කරන්න බැරි ජීවිතවල අපි උපදිනවා. එහෙමයි. දැන් මම සර්පය වෙලා ඉපන්නා. සර්පය වෙලා උපදිනවා මේ කට තිබුණාට කතා කරන්න බෑ. එහෙමයි. ඊළඟ ලක්ෂණ මේ ගැඩවිල්ලු එහෙම. ගැඩවිල්ලු පණුව වගේ සත්තු. ඒ උන්ට කිසිම නැහැනේ වචනයක් නේ. එහෙමයි සනස. කොච්චර මේ ජීවිතවල අපි ඉපදිලා ඇද්ද? සමහරට පණුවෙක් අතරේ උපන්නට පස්සේ එක දිගට පණුවා. කල්ප ගාණක් පණුවා වෙලා ඉපදිලා ඔන්න යාන්තම් මේ ආවට පස්සේ මේ කතා කරන වචන අතරේ පින්වතුනේ නිකන් වැඩකට නැති හිස් ඒවා කතා කරන්න මේ වචන පාවිච්චි කරන්න එපානේ. එහෙමයි සනස. පුළුවන් තරම් උත්සාහවත් වෙන්න. ඔබට සම්බුද්ධ මේ ශාසනය මුණ ගැහිලා තියෙනවා. කල්යාණ මිත්‍රයන් වහන්සේලා නිසා දහම් කතා වැහෙනවා.
ජීවිතේ උත්සාහවත් වෙන්න මේ ධර්මයේම කතා කරන්න, වටිනා දෙයක් කතා කරන්න. එතකොට මේ විදිහට අඳුර ගන්නවා නම් මේ බොරු කීම, කේලම, හිස් වචනේ සහ පරස වචනය අකුසල් කියලා. එයාට තියෙනවා ලක්ෂණ මේ වචනින් නොකල යුත්තේ මේවා කියලා දැක්මක්. ඒකත් ඔහුගේ සම්මාදිට්ඨිය. එහෙමයි සන්නස. ඉතින් අද දවසේ අපි මේ කතා කරන්නේ සම්මා දිට්ඨි සූත්‍රය උපකාර කරගෙන සම්මා දිට්ඨි සූත්‍රයට අනුකූලව අපි කොහොමද මේ කාරණාවන් හඳුනාගන්නේ සහ විශේෂයෙන් මේ සම්මා දිට්ඨියට අපි සම්මා දිට්ඨිය ඇති කරන කාරණාවන් 16ක් පිළිබඳව පින්නත් සොයන්සේ මතක් කළා. ඒතර මේ 16ත් එක්ක අපි මේ කුසල අකුසල හඳුනා ගැනීම කියන මූලික කාරණාව පිළිබඳව තමයි අපි මේ අද දවසේ විග්‍රහ කරගන්නේ. ඒතර පින්නත් ස්වාමීන් වහන්සේ අපි දැන් මේ කතා කරලා දැන් කයින් වෙන්න පුළුවන් අකුසලයන් ගැන, ඒ වගේම වචනයෙන් වෙන්න පුළුවන් අකුසලයන් ගැන, ඒ වගේම තමයි අපේ සිතින් වෙන අකුසලයන් පවා තියෙනවා. ඒතර සංස මේ මොකක්ද සිතින් සිදුවෙන අකුසලයේ කියන්නේ සහ ඒ වගේ මේ සිතින් වෙන්න පුළුවන් අකුසල් මොන වගේද ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ කාරණේත් තෝරනවා ලක්ෂණ. එහෙමයි. දැන් අපි මේ වෙනකන් කතා කළේ කය මුල් කරගෙන වෙන අකුසල් සහ වචනේ මුල් කරන් වෙන අකුසල්. එහෙමයි සනස. දැන් හිතින් වෙන්නේ ඊතුරු අකුසල් ටික. මොනවද? අවිජ්ජා අකුසලං. විසම ලෝභය යනු අකුසලයයි. අවිජ්ජා කියලා කිව්වේ අන්සතු දෙයට ගිජු වීම. අන්සතු දෙයට ලෝභකම් කිරීම. මේක පින්වතුනි අකුසලයේ අනුන්ගේ දේවල් දැක්කට පස්සේ සමහරුන්ගේ මේ හිතට මේ මහා ලෝභයක් උපදිනවනේ. හොඳට ගෙයක් දොරක් හදන් ඉන්නවා දකින්නකොට, හොඳ වාහනයක යනවා දකින්නකොට ඒ ලෝභකම් උපදිනවා නම් එහෙමයි සනස. අනේ ලෝභය කියලා කියන්නේ අකුසලයක්. එහෙමයි. එතකොට නිතර අපි දක්ෂතා ඇති කරගන්න ඕන මේ අකුසල් ස්වභාවය අඳුනගෙන අඩු ගන්න. දැන් මෙහෙම ලක්ෂණ ලෝභකම කියන එක හිතේ උපදින්න පුළුවන් ඕන තරන්නේ. එහෙමයි. අපි සසරට හුරු වෙච්ච හිතක් තියෙන්නේ. ඒ ලෝභකම උපදිනකොට අඩු ගන්න යාට දැක්මක් තියෙනවා නම් මේ ලෝභය අකුසලයි කියලා. එයාට ආරක්ෂාවක් තියෙනවා. ඒ දන්නවා මේක අකුසලයි කියලා. නැත්තම් මේ ලෝභකම පස්සේ මෙල්ලිලා යනවනේ. එතකොට හිතින් වෙන අකුසලය ලෝභය. ඊළඟට ව්‍යාපාදෝ අකුසලං. ද්වේෂය, අධික ද්වේෂය අකුසලයයි. සමහර අය ඉන්නවනේ මේ අපි කියනවා මේ හොස්ස ළඟින් මැස්සෙකුට යන්න නැහැ කියලා. වහා කිපෙනවා. ඒ වහා කිපීම කියලා කියන්නේ අකුසල. ඊළඟට ගොඩාක් තියෙන දෙයක් පින්වතුනේ ඒ විදිහට යම් කිසි ගැටීමක් ජීවිතේ තරහ යන සිදුවීම සිද්ධ වුණාට පස්සේ ඒ සිද්ධිය අතහැර ගන්න බැරිකම. ඒකෙම එල්ලි යනවා. මේක අකුසලේ. ඒතර අපි අඳුන ගන්න ඕන මේ සමහරු මේ ද්වේෂයේ වර්ණනා කරන ලක්ෂණ. එහෙමයි. සමහරු හිතන්නේ දැන් අපි හිතමු සමහර කෙනෙක් ඉන්නවා මේ ඉක්මනට කේන්ති ගිහිල්ලා වචන පිට කරන ඒ කේන්තිය පවත්වන කෙනෙක්. එහෙමයි. එයා සමහරට ඒ කේන්තිය ගැන උඩඟුවෙන් ඉන්නේ. එයා මේ මට නම් ඕව හරියන්නේ නැහනේ. මට නම් ඕව හරියන්නේ මන්නම් දෙකක් කියනවා. කියලා එයාගේ අර තරහ යන ස්වභාවය එයා මේ තමන් විසින්ම මේ කියන්නේ ස්වයං වර්ණනාවකට ලක් කරගන්න. ඒක ආඩම්බර වෙන්න කාරණාවක් විදිහට තමයි දකින්නේ නේසන්න. එයා ආඩම්බර වෙන්න කාරණාවක් විදිහට දකිනවා. එයාගේ ඒ තරහට අනිත් අය දැන් තරහ ගිහිල්ලා මිනිස්සෙක් කෑ ගහනකොට ලක්ෂණ. ඒ මිනිස්යාට වටේ පිටේ ඉන්න අය බය වෙනවනේ. ඒ මිනිස්යා වැසුරු කරන්න බයක් උපදිනවනේ. එතකොට එයා හිතනවා ඒ බයත් මේ තමන්ගාව ආඩම්බරය ඇති කරගන්න කාරණාවක් කියලා. එනිසා මේවා වරදවා ගන්න හොඳ නැහැ. අපි තේරුම් ගන්න ඕන ව්‍යාපාදය කියලා කියන්නේ අපේ ජීවිතේ විපතේ හෙළන අකුසලයක්. එහෙමයි සනස. ඒ අකුසලයේ කියන එක මෙහෙම තේරුම් ගන්නකො පින්වතුන්ලා මේ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන දේවල් අතරේ අපේ හිතේ අපි හිතමු ලෝභ සහගත බවක් තියෙන වෙලාවක තියෙනවා කියලා. ඒ ලෝභ සහගත හිත තියෙන වෙලාවේ ඔබ මලොත් ඔබේ පණකින්ද නැතුව ගියොත් එහෙම ලෝභෙ තියෙද්දී ඔබ ඒ ලෝභෙ නිසා දුගතිය අරගෙන යනවා. ඊළඟට ද්වේෂ සහගතව ඉන්න වෙලාවක ව්‍යාපාදයෙන් ඉන්න වෙලාවක ඔබේ පණ ගියොත් ඒ ව්‍යාපාදයෙන් හිතපු වෙලාවේ ඔබේ ප්‍රාණය නිරුද්ධ වීම ඔබව දුගතිය හෙළනවා. ආන් එහෙම අඳුන ගන්න ඕන. ඊළඟ අකුසලයේ තමයි ලක්ෂණ මිච්ඡා දිට්ඨි අකුසලං. හිත ඇතුලේ තියෙන
ඊළඟ මේ හිතෙන් වෙන අකුසලේ තමයි මිත්‍යා දෘෂ්ටිය. වැරදි දෘෂ්ටියක. වැරදි දෘෂ්ටිය. දැන් අපි ඕක කතා කළා මුල්ම කාලේ. මේ වැඩසටහන පුරාම කතා කරන්නේ ඒ වගේ නේද? ඔව් අපි අර මුල්ම කාලේ මේ සාකච්ඡාව ආරම්භ කරනකොට අපි ලෞකික සම්මාදිට්ඨිය ගැන කාරණා කතා කරා. එහෙමයි. එතකොට එතනදී මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය අපි විස්තර කළා. ඒ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය මම කෙටියෙන් කියනවා නම් නත්ති දින්නම් මේ දන් දුන්නට වැඩක් නැහැ. නත්ති ඊට්ටන් මේ සත්කාර සම්මාන කරාට එහෙම වැඩක් නැහැ. නත්ති හුතන් මේ වන්දන මානන ආදී මේවා කිසි ප්‍රතිඵලයක් නැති දේවල්. නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ මේ හොඳ නරක කර්ම කියලා මෙහෙම කතාවක් නැහැ. ඊළඟට අම්මා කියලා විශේෂ කෙනෙක් නැහැ. තාත්තා කියලා විශේෂ කෙනෙක් නැහැ. ඔය මෙලෝ පරලෝ කතාව ඔක්කොම විකාර. ඕන්න ඔය වගේ අදහස් තියෙනව නේද? ඊළඟට මේ ඕපපාතික සත්‍යය ඒ කියන්නේ මේ නිරයක් දෙව්ලොවක් මේවා මේ බොරු කතා කියන මත තියෙනවා නම් ඒ ඔක්කොම මිසදිටුවයි. ඊළඟට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා මේ ජීවිතය අවබෝධ කරගෙන දේශනා කරනවා කියන එක පිළිගන්නේ නැත්තම් ඒකත් අකුසලයයි. මේ මානසිකව වෙන අකුසල් අතරේ තියෙන ප්‍රබල එකක් ලක්ෂණ මිත්‍යා දෘෂ්ටිය. එහෙමයි. මේ මිත්‍යා දෘෂ්ටියට ආපු කෙනාට මේ සමාජය තුළ ජීවත් වෙන්න ඕන මූලික පසුබිම පවා එයාගේ මනසේ නැහැ. ඒ මූලික පසුබිම පවා මේ එයාට පිනක් කරගෙන යහපත් මිනිසෙක් විදිහට ජීවත් වෙන්න උපකාර කරන ටික පවා ඒ මිත්‍යා දෘෂ්ටිය විසින් අහිමි කරලා දානවා. ඒ නිසා මානසිකව වෙන අකුසල් විදිහට අපි තේරුම් ගන්න ඕන විෂම ලෝභය අකුසලයයි ව්‍යාපාදයේ අකුසලයයි මිත්‍යා දෘෂ්ටි අකුසලයයි. ඕම් ওই විදිහට දන්නව නම් අකුසල් ගැන එපමණකිමුත් ඒ කෙනාට තියෙනවා සම්මා දිට්ඨිය. එතකොට අපි තේරුම් ගන්න ඕන පින්වතුනි අකුසල් විදිහට ඔන්න ඔය කාරණා 10. දැන් අද මේ සාකච්ඡාවේදී අකුසල් ගැන කතාව කරුනේ දැන් කාල වේලාව ඉක්ම යමින් තියෙන වෙලාව. එතකොට අකුසල් ගැන කතාවේදී අද අපි ඔබට සිත කය වචනේ යටතේ අකුසල් 10 කියලා දුන්නා. එහෙමයි. ප්‍රාණඝාතය අකුසලයයි, හොරකම අකුසලයයි, වැරදි කාමසේවනය අකුසලයයි, බොරු කීම අකුසලයයි, කේලාම් කීම අකුසලයයි, හිස් වචනේ අකුසලයයි, පරස වචනේ අකුසලයයි. ඊළඟට ව්‍යාපාදය අකුසලයයි, ලෝභය අකුසලයයි, මිත්‍යා දෘෂ්ටි අකුසලයයි. ඔය විදිහට කෙනෙක් හොඳට අකුසල් ගැන දන්නවා නම් ඒ ඔහුගේ සම්මා දිට්ඨියයි. ඉතින් අපි අද මේ සාකච්ඡාව මේ අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන්. අපි ඔබට සෙත් ප්‍රාර්ථනා කරනවා මේ ඉගෙනගත්ත සියලු ධර්මයන් ඔබට සම්මා දිට්ඨිය ඇති කරගන්නටම උපකාර වෙත්වා. සාදු. ඉතින් මේ හැම කාරණාවකටම මුලින් අපි කුසල අකුසල් හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ නිසා තමයි අද දවසේ මේ කාරණාවන් පිළිබඳව අපි පින්වත් ස්වාමින් වහන්සේත් එක්ක සාකච්ඡා කළේ. ඉතින් සම්මාදිට්ඨි සූත්‍රය විග්‍රහ කළ අවසන් නැහැ. අපිට තවත් ඉදිරියට මේ සම්මාදිට්ඨි සූත්‍රය ඒ ක්‍රමයන් 16 පිළිබඳව විශේෂයෙන් මේ සම්මාදිට්ඨිය ඇති කරගන්නේ කොහොමද? මේ කාරණාව පිළිබඳව අපිට කතා කරන්න පින්වත් ස්වාමින් වහන්සේත් එක්ක ඉන්න ලැබෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා වැඩසටහන් සියල්ලක්ම නරඹන්න මේ හෝරාව වෙන් කරලා තියාගන්න කියලා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි අප වහන්සේ මතක් කළා වගේම අපේ කාල වේලාව අවසන් වෙලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අපි පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. අවසරයි. සදහවත් පින්වතුනි අද දවසේ දහම්මැස 15 මේ සදහම් කතිකාවතට අනුග්‍රහය දරන්නේ පින්වත් රිද්මා රන්වල මහත්මිය පවුලේ ඥාතීන් සියලු දෙනා සහ ඒ කලණු මිතුරු හැම දිනාගේ දායකත්වයෙන් රැස් කර ගන්නට යෙදුනා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අපි පළමු කොට අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට මේ රැස් කරපු පින අනුමෝදන් වෙත්වා. පින්වතුන් හැම දිනාගේ ඉෂ්ඨකාමී දෙවියන් ප්‍රධාන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය ලෝකපාලක දෙවිවරු මේ සියලු පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය ආශිර්වාදයෙන් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ මේ හැම දිනාට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු
සාදු සාදු. විශේෂයෙන් මේ ධර්මදානයේ ප්‍රධාන අරමුණ බවට පත්වෙනවා අද දවසේ 18 වන ජන්මදිනයේ යෙදෙන ගිම්හානි එදිරිසිංහ දියණියට පින් අනුමෝදන් කිරීම. ඉතින් ධර්මදානයෙන් රැස් වුණ පිනේ ආශිර්වාදයත් බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ ආශිර්වාදයත් පින් අනුමෝදන් වෙලා සතුටු වෙන දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයත් පින්වත් ගිම්හානි ඉදිරිසිංහ දියණියට සැලසිලා දියණියට ජීවිතයට කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. සුවසේ ගුණධර්ම දියුණු කරගන්නට ලැබේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දියණියක් ලෙස පිළිසරණ ලබන්නට වාසනාව ලැබෙත්වා. මේ පින්වතුන්ලා හැම දෙනාගේ නමින් අද දායකත්වයන් දරන සෑම සියලු දෙනාගේ නමින් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන්ව මේ පුණ්‍යානුමෝදනාවෙන් ඒ මියගිය ඥාතීන්ගේ පරලෝ ජීවිතය සැපයට පත්වෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරන්න. අද දවසේ මේ සාකච්ඡාව සඳහා අනුග්‍රහයන් දරන පින්වත් රිද්මා රන්වල මහත්මිය ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට විශේෂයෙන් සුජීවත්ව සිටින ඒ පවුලේ වැඩිහිටි සෑම සියලු දෙනාට නිදුක් නිරෝග සුවය සහ දීර්ඝායුෂ පිණිස මේ පින් හේතු වේවා. පවුලේ හැම දෙනාට ඊළඟට මේ ආදී පින්කම් කරගන්න උපකාර කරන ඒ යහපත් මිතුරන් සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට සහ ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. සුපින්වත් ඔබ හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා මේ ධර්ම දානමේ වශයෙන් රැස් වුණ පින්වල ආශිර්වාදයෙන්, තෙරුවනේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබ හැම දෙනාට සියලු යහපත සිත ශාන්තිය සැලසේවා. සුවසේ ධර්මයේ දියුණු කරගන්නටත් සුවසේ පින් කරගන්නට ලැබේවා. ගෞතම සාසනයේ ධර්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සිත පතනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ඉතින් පින්වත් ස්වාමින් වහන්සේටත් අපේ අදවසේදී යම් පිනක් රැස් කරගත්තා දේ සියලු පුණ්‍ය ධර්මයන්. ඒ වගේම තමයි ඉතින් ලක්විර ගුවන්විදුලියෙන් ශ්‍රද්ධා රූපවාහිනියෙන් මොහොතක් පාසා රැස් වෙන උතුම් ධර්ම දානමේ පින අපි අනුමෝදන් කරමු. පින්වත් ස්වාමින් වහන්සේට කායික මානසික සැප සැහැල්ලුව ඇති වේවා. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා. වාසනාව වේවායි කියා. සාදු සාදු සාදු. අද දවසේදී පින්වත් ඔබට ශ්‍රද්ධා රූපවාහිනියේ මේ වැඩසටහන ආරම්භන්න. ඉතින් අපි මේ උතුම් සාකච්ඡාව ඔබ වෙත ගෙනෙන්න ප්‍රතිබල දායකත්වයන් එකතු කළා පින්වත් රිද්මා රන්මල මහත්මිය, ඒ වගේම පවුලේ ඥාතීන් සියලු දෙනා සහ කලන මිතුරු පිරිස තමයි අද දවසේ දායකත්වයන් එක්කලේ. ඔබට අවස්ථාව දෙවෙන ඉදිරි දිනක දායකත්වයන් එක් කරන්න. ඒක ගැන විස්තර දැනගන්න කතා කරන්න තියෙන මෙන්න මේ දුරකථන අංකයට 071 232 88 87 071 232 88 87. පින්වත් ස්වාමීන් වහන්සේ අපිට දැන් මේ සම්මාදිට්ඨිය ඇති කරවන උතුම් කාරණාවන් අපිට මේ සම්මාදිට්ඨි සූත්‍රයට අනුව ඒ කාරණාවන් 10න් එකක් පමණයි අපි සාකච්ඡා කළේ. ඉතින් අපිට තවත් ඉදිරියට තවත් බොහෝ දේ කතා කරන්න තියෙනවා. අපි ආරාධනා කරනවා වැඩසටහන දිගින් දිගට නරඹන්න. හැමදිනාටම අද දවසේ මේ වැඩසටහන තුළින් රැස් වූ පිනින් සූපත් ජීවිතයක් ගත කරන්න ඊටකට සකස් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ වැඩසටහන මෙලෙසින් නිමවටපත් කරනවා. ඒ භාග්‍යවතුන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.